තෙරුවන් සරණයි සියලුම දෙනාට. ඊයේ දවසේදී අපි පාලි භාෂාවේදී භාවිතා වන උපසර්ග පිළිබඳව සාකච්ඡාවට ලක් කළා. ඒ උපසර්ගයන් ක්‍රියාපද සහ ඒ ආදී විවිධ පදයන් එක්ක භාවිතා වන විදිය යම් තාක් දුරකට අපි සාකච්ඡා කළා. ඉන් පස්සේ අපට තිබෙන්නේ ඉදිරියේ තියෙන තවත් ඒ බඳු උපසර්ග කීපයක් කොහොමද භාවිතාවට ගැනෙන්නේ කියලා. කොයි විදිහටද භාවිතාවේ පවතින්නේ කියන එක දැනගන්න. එතකොට උප කියන උපසර්ගය. උප කියන උපසර්ගය භාවිතා වෙන ආකාරයයි අපිට මෙතන දක්වලා තියෙන්නේ. උපක්කම කියන තැන උප කියන උපසර්ගය භාවිතා කරලා තියෙනවා. කියන උපක්‍රමය නැත්නම් හිංසාව කියන අර්ථය එතනින් ලැබෙනවා. උපකාර කියන තැන උප කියන උපසර්ගය. උපනිසීදති කියන තැනත් නිසීදති කියන්නේ සාමාන්‍ය හිඳ ගන්නවා කියන අර්ථය. නමුත් උප කියන උපසර්ගයත් එක්කම කියනකොට උපනිසීදති සමීපයෙන් හිඳ ගන්නවා කියන අර්ථය තමයි මෙතන ගම්‍ය වෙන්නේ. ඊට පස්සේ උපමාන කියන්නේ උපමා කිරීම. ඒ කියන්නේ සමාන කරනවා කියන අර්ථය. උපවාද කියලා කියන්නේ දෝෂාරෝපණය කිරීම, බැන වැදීම, නිග්‍රහ කිරීම කියන අර්ථය. ඊට පස්සේ උපනයිහති කියන ක්‍රියාව. එතන උප කියන උපසර්ගයෙන් සකස් කරේ. උපනයිහති කියන්නේ ඔතනවා, වෙලනවා. එහෙම නැත්නම් ඒ තබා කියන්නේ අපි කියන සාමාන්‍ය පොදියක් හදනවා කියලා. ඒ ආකාරයට පොදි ගහනවට උපනයිහති කියලා කියනවා. එතකොට ඒ තමයි උප කියන උපසර්ගයේ යෙදෙන ආකාරය. ඉන් පස්සේ තියෙනවා දු කියන උපසර්ගය. දුක්ගන්ධ කියන තැන දු උපසර්ගය. කියන්නේ දුගඳ, අප්‍රසන්න ගඳ කියන අර්ථය. දුක්කර කියන තැන දුෂ්කර නැත්නම් කිරීමට අපහසු කියන අර්ථය ලබා දීමට දු කියන උපසර්ගය ලබා දීලා තියෙනවා. දුබ්බික්ඛ දුර්භික්ෂය කියන අර්ථය. ඒ කියන්නේ ආහාර හිඟ කාලය, දුර්භික්ෂ කාලය කියන අර්ථය. දුක්ඛ කියන තැන දුක කියන අර්ථයයි ලබා දෙන්නේ. එතන දු කියන උපසර්ගයයි යොදාගෙන තියෙන්නේ. ඊළඟට තිබෙනවා නී කියන උපසර්ගය. එතකොට නී යාති කියන්නේ ඉවත්ව යයි කියන අර්ථය. සාමාන්‍ය යාති කියන ක්‍රියාව යනවා කියන අර්ථය. නමුත් මෙතන නී යාති. ඒ කියන්නේ ඉවත්ව යනවා. ඊට පස්සේ නී හරති. නී හරති කියන්නේ නිරපාදවනවා. එහෙම නැත්නම් බහැරට බහැර කරනවා. ඉවත් කරගන්නවා කියන අර්ථයක් ගම්‍ය වෙනවා. ඊට පස්සේ නිම්මිත කියන තැන ඒත් නී උපසර්ගය. එතකොට මෙතන තේරුම් ගන්නට ඕන දේ තමයි මේ නී යාති කියන තැනත් නී උපසර්ගයේ රස වෙලා තියෙනවා. නිම්මිත කියන තැන නීමිත කියලා සකස් වෙලා එතන සංධිය මේ විදිහට සංධි වීම නිසා නී උපසර්ගයේ රස වීමක් මෙතන පෙනෙන්නේ. එහෙම නැතුව නී කියන උපසර්ගය නෙවෙයි. ඒක දීර්ඝ නී උපසර්ගයයි. ඒක රස වීමක් පමණයි උතනදි සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට නීවරණ කියන්නේ සිතේ කුසලයේ හට ගැනීම වළක්වන බාධක කියන අර්ථය. එතකොට ඒ තමයි නී කියන උපසර්ගය. ඉන්පසු නී උපසර්ගය. එයින් කියන්නේ නිචය. නිචය කියන්නේ රැස් කිරීම කියන අර්ථය. ඊට පස්සේ නිඛාත කියන තැනත් එතන නී උපසර්ගය.
සාරණ ලද කියන අතීත කිතකයක් එතනින් අපිට ලැබෙනවා. ඊට පස්සේ නිඛිල කියන්නේ සියලුම කියන අර්ථය. නිගච්ඡති කියන්නේ විඳි ලබයි. ඇතැම් අවස්ථාවල නික්මෙයි කියන අර්ථයක් ගන්නට මේ නිගච්ඡති කියන ක්‍රියාව යොදා ගන්නවා. ඊළඟට තිබෙන්නේ උපසර්ගය. උපසර්ගයේ ප්‍රභවති කියන තැන ප්‍රභවය වෙනවා, පටන් ගන්නවා, මුලින්ම ආරම්භ වෙනවා කියන අර්ථය දෙන්නට එතන උපසර්ගය ඉදිරියට. පක්ඛිපති කියන්නේ බහාලයි, දමනවා නැත්තම් ඇතුල් කරනවා කියන අර්ථයටත් එතන යොදාගෙන තිබෙනවා. ප්‍රධාන කියන තැන උපසර්ගයයි. ප්‍රසන්න කියන තැන උපසර්ගය සහිතව තමයි එතන පදේ සකස් වෙලා තියෙන්නේ. පනිදහති කියන තැනත් ප්‍රාර්ථනා කරයි කියන අර්ථයකින් දෙන තැන එතන උපසර්ගය යොදාගෙන තියෙනවා. ප්‍රජානාති කියන තැන්වල ඊළඟට පරා කියන උපසර්ගය. පරාජේති කියන්නේ පරදවයි. පරාභව කියන්නේ පිරිහීම. ධන ධාන්‍යයෙන් කීර්ති ප්‍රශංසාවන්ගෙන් පිරිහීම කියන අර්ථය. පරාමසති කියන්නේ ස්පර්ශ කරනවා, අත ගන්නවා කියන අර්ථය. පරක්කම කියන්නේ පරාක්‍රමය නැත්තම් මහා උත්සාහය, වීරිය කියන අර්ථය. මේ අවස්ථාවල යොදාගෙන තියෙන්නේ පරා කියන උපසර්ගය. ඒකවල මෙතනදී මේ සංධිය සකස් වීමට අවශ්‍ය නිසා පරාක්‍රමති කියලා නෙවෙයි සකස් වෙන්නේ, පරක්කමති කියලා පරා උපසර්ගයේ හ්‍රස්ව වීමක් මෙතන පෙන්නනවා. එච්චරයි. ඊළඟට පරි කියන උපසර්ගය. පරිචරති කියන්නේ සේවය කරනවා. පරිචින්දති කියන්නේ පිරිසිඳිනවා, සීමා කරනවා, පරිච්ඡේදය දක්වනවා. එතකොට පරි උපසර්ගය. පරිධාවන කියන්නේ එහෙ දුවනවා කියන අර්ථය. පරිවිසති කියන්නේ අනුභව කරනවා, වළඳවනවා කියන අර්ථය. ඒ කියන්නේ යම් කෙනෙක් ආහාර ගනිමින් ඉන්නකොට එයාට ඒ අඩුපාඩු ආදිය බෙදමින් එයා ළඟ සේවය කරනවා කියන අර්ථය. එයාට උපකාර කරනවා කියන අර්ථය. ඊළඟට පරිභාසති කියන්නේ ආක්‍රෝෂ කරනවා, බනිනවා, පරිභව කරනවා කියන අර්ථය. පරිහරති කියන තැන පරි උපසර්ගය. පාවිච්චි කරනවා කියන අර්ථය. පරිපූර්ණ කියන තැන මනසේ පිරුණු, සම්පූර්ණ වුණු කියන අර්ථය. ඊට පස්සේ තිබෙන්නේ පති නැත්තම් පටි කියන උපසර්ගය. ඒ කියන්නේ ක්‍රම දෙකකටම තියෙන්න පුළුවන්. පති කියලා තියෙන්නටත් පුළුවන්, පටි කියලා තියෙන්නටත් පුළුවන්. එතකොට පටික්ඛිපති කියන්නේ ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් නැවත විසි කරනවා කියන අර්ථය. පතිරූප කියන්නේ පතිරූප සුදුසු. පතිරූප දේශවාසෝච කියන තැනවල එතන සුදුසු කියන අර්ථය. ඊට පස්සේ පතිරූප කියලා කියනවා සමාන. එහෙම නැත්නම් ඒ වගේ පෙනී සිටින බොරුවට පෙනී සිටින කෙනාට පෙනී සිටින කියන අර්ථය ලබා දෙනවා පතිරූප කියලා කියනවා. පටිරාජ කියලා කියන්නේ විරුද්ධ රජතුමා. ඒ කියන්නේ විරුද්ධවාදී රජතුමා කියන අර්ථය. පටිභාති කියන්නේ වැටහෙනවා කියන අර්ථය. පටි නිස්සජ්ජති කියන්නේ අත්හරිය. එතනත් පටි උපසර්ගය. පටිග්ගණ්හාති කියලා කියන්නේ පිළිගන්නවා. එතනත් පටි උපසර්ගය. පටිවේද කියන තැනත් පටි උපසර්ගය. එතන අවබෝධය කියන අර්ථයෙන් තමයි මේ පදය දක්වලා තිබෙන්නේ. ඊට පස්සේ තිබෙන්නේ වී උපසර්ගය. වී උපසර්ගයේ භාවිතා කරලා තියෙන විගච්ඡති කියන තැන. ඉවත්ව යනවා, පහව යනවා, බහැරට යනවා කියන අර්ථය. ඒකට විකිරති කියන්නේ විසුරුවා හරිනවා. බිමට වැලි එහෙම මල් එහෙම විසුරුවනකොට ඒ වගේ අර්ථවලදී කියවෙනවා. විජානන කියන්නේ විශේෂයෙන් දන්නවා කියන අර්ථය. විවිධ කියන තැනත් විවිධාකාර, නානාකාර. ඒ කියන්නේ වෙන වූ
නොඑක ආකාර කියන අර්ථයකින් දෙනවා. විධූම කියන තැන එතන පහවීම කියන අර්ථයෙන් තමයි එතන වී උපසර්ගය යොදාගන්නේ. පහ වූ දුම්මැට. ඒ කියන්නේ දුම පහ වී ගියපු, ඉවත්ව ගියපු කියන අර්ථය. විඝාටන කියන තැන විවෘත කරන නැත්නම් ගලවන කියන අර්ථය ලබා දෙනවා. එතනත් වී උපසර්ගය. ඉන්පසු සං කියන උපසර්ගය. සංවසති කියන්නේ සමග වාසය කරන. එක්ව ජීවත් වෙනවා. එක්ව වාසය කරනවා කියන අර්ථය. එතන සං උපසර්ගයේ සමග කියන අර්ථය ලබා දෙනවා. සම්බෝධි කියන තැන සම්පූර්ණ අවබෝධය කියන අර්ථය. සංකින්න කියන තැන එතන සං උපසර්ගයේ මිශ්‍ර නැත්නම් අවුල් වෙච්ච කියන අර්ථය. සංසරණ කියන්නේ එහා මෙහා සැරිසරන කියන අර්ථය. සම්මුඛා කියන්නේ ඉදිරි පිට කියන අර්ථය. සම්මුති කියන්නේ සම්මතය නැත්නම් එකඟ භාවය, එකඟ වීම කියන අර්ථය ලබා දෙනවා. මේ තමයි සං උපසර්ගය. ඊළඟට මේ තුල අපිට දකින්නට ලැබෙන්නේ අවසාන උපසර්ගය. ඒ තමයි සූ කියන උපසර්ගය. සූ කියන උපසර්ගයේ භාවිතා කරගෙන තියෙනවා සුගන්ධ කියන තැන. ඒ කියන්නේ සිතට ප්‍රිය උපදවන සුළු ගන්ධය, සුවඳ කියන එක. සුකර කියන්නේ පහසෙන් කළ හැකි කියන අර්ථය. සුභික්ක කියලා කියන්නේ ආහාර සුලභ වූ කියන අර්ථය. සුගති කියන්නේ සැප ඇති භවයන. සුචින්න කියලා කියන්නේ මනසේ පුරුදු කර, යහපත්සේ පුරුදු කර, හොඳින් පුරුදු කර කියන අර්ථය. සුදුක්කර කියන තැන ඊ타ත්ම අපහසු කියන අර්ථය ලබා දෙන්නට තමයි එතන ඒ සෝ කියන උපසර්ගය ඒ විදිහට භාවිතයට යොදාගෙන තියෙන්නේ. රූප සිද්ධිය කියන පාලි ග්‍රන්ථයේ උපසර්ග මෙන්න මේ විදිහට හඳුන්වලා තියෙනවා. ඕපසර්ගික පද. ප පරානී නී ඌ දූ සං වී අව අනු පරි අදි අධිපති සූ ආ අති අපි අප ඉති වීසති උපසර්ගා. එතකොට මෙතන පීසති කියලා තියෙන එක නිවැරදි වෙන්නට ඕන වීසති කියලා. වීසති උපසර්ගා. උපසර්ග 20යි. මොන ඔය ටික තමයි උපසර්ග 20 කියලා කියන්නේ. එතකොට මම මේක පදයෙන් පදයට අර්ථ ගන්නන්නට යන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් සරලව කියාගෙන යනවා. එතකොට කියනවා තත්ත ප්‍රසද්දෝ ප්‍රකාර ආදිකම්මි පදානි ඉස්සරියන්තෝ භාව වියෝගේ තප්පර බුසත් සම්භවතිත්‍ති අනාවිද පත්තනාදීසු කියලා ඔන්න කියනවා අර්ථ ගණනාවක යෙදෙනවා. ඒ කියන්නේ ප්‍රසද්දෝ ප කියන උපසර්ගය ප්‍රකාර, ඒ කියන්නේ ප්‍රකාරාර්ථය. ආදිකම්මාර්ථය. ඊට පස්සේ ප්‍රධාන කියන්නේ ප්‍රධානාර්ථය. ඉස්සරිය කියන්නේ ඊශ්වරාර්ථය. ඊට පස්සේ අන්තෝ භාව, ඒ කියන්නේ ඇතුල් කිරීම අර්ථය නැත්නම් ඇතුලේ වීම කියන අර්ථය කියන අර්ථය. ඒ කියන්නේ ඇතුල් වීම කියන අර්ථය. වියෝග කියන්නේ වියෝගාර්ථය. තප්පර කියන්නේ ඉන්, ඒ කියන්නේ තතෝ පරං කියන එක. තතෝ පරං කියන එක තමයි තත්පර කියලා කියන්නේ. ඒ කියන්නේ ඊට එහා කියන අර්ථය. ඉන් එහා කියන අර්ථය. ඊට පස්සේ බුසත්ත කියලා කියන්නේ අතිශය කියන අර්ථය. බුසත්ත කියලා කියන්නේ අතිශය කියන අර්ථය. ඒක සම්භව කියලා කියන්නේ හට ගන්නවා කියන අර්ථය. තිත්ති කියන්නේ තෘප්තිමත්. ඒ කියන්නේ සම්පූර්ණයි, පිරිපුන් කියන අර්ථය. අනාවිල කියන්නේ නොකැළඹුණු කියන අර්ථය. පත්තන කියන්නේ ප්‍රාර්ථනා කිරීම අර්ථය. ආදීසු යන අර්ථවල පවතිනවා කියලා කියනවා. ඊට පස්සේ පයිති අයම උපසර්ගෝ ඒතේසු ප්‍රකාරාදීසු අත්තේසු අත්ති. ප කියන මේ උපසර්ගය මේ කියවුණු ප්‍රකාරාදී අර්ථයන්හි පවතිනවා කියලා කියනවා. එතකොට කොහොමද? ඒවට උදාහරණ දක්වමින් ප්‍රකාශ කරනවා. ප්‍රකාරේ යතා යම් ඡේදයක් ප්‍රකාරේ ප්‍රකාරාර්ථයේ පවතිනකොට කොහොමද? පඤ්ඤා කියන්නේ ප්‍රකාරාර්ථය. කියන්නේ එතන එතකොට කියවෙන්නේ දැන් ඥා ධාතුවනේ මෙතන තියෙන්නේ. ඥා ධාතුවට ප උපසර්ගය ඇදලා තියෙනවා. ඒතකොට ඥා ධාතුව අවබෝධ කිරීම අර්ථය. දැන ගැනීම අර්ථය. නමුත් ප කියන උපසර්ගය යෙදිච්ච ගම
ප්‍රකාරයෙන් දැනගන්න කියන අර්ථය ගෙන දෙනවා. ඒකයි මෙතන ප උපසර්ගයේ ප්‍රකාරාර්ථය කියලා කියන්නේ. එතකොට ප්‍රකාරාර්ථය කියන්නේ මොකක්ද? විශේෂාර්ථය. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් විභාග කොට දැනගන්නවා කියන එක. ඒකටයි මෙතන ප්‍රකාරාර්ථය කියලා කියන්නේ. ඇත්ත ඇති සැටියෙන් දැනගන්න. ඒ කියන්නේ අනිත්‍ය නම් අනිත්‍ය විදිහටම දැනගන්න. දුක්ඛය නම් දුක්ඛය විදිහටම දැනගන්න. මේ විදිහට ඒ ප්‍රකාරයෙන්ම දැනගන්න කියන අර්ථයෙන් තමයි ඊට පස්සේ මෙතන ප්‍රකාරාර්ථය කියලා කියන්නේ. ආදි කම්මේ කියන්නේ ආදි කර්මය. කියන්නේ විප්පකතං කියන තැන වී උපසර්ගයත් ප උපසර්ගයත් කත ධාතුවක් තියෙන්නේ. කර ධාතුවක් මෙතන තියෙන්නේ. වී උපසර්ගයේ ප උපසර්ගයේ කර ධාතුව. එතකොට එතන විප්පකත කියන්නේ අඩාල කරන ලද කියන අර්ථය. එතකොට මෙතන ආදි කම්මේ කියන පදයේ තේරුම තමයි ආරම්භ කරන ලද කියන අර්ථයයි එතන ගෙන දෙන්නේ කියලා කියනවා. ආදි කම්මේ කියලා කියන්නේ ආරම්භ කරන ලද කියන අර්ථය ගෙන දෙනවා. ඊට පස්සේ ප්‍රධානේ පනීතං කියන තැන. ඒ කියන්නේ ප්‍රධානේ කියන්නේ ප්‍රධානාර්ථය කියලා කියන්නේ මොකක්ද? ප්‍රධාන කියලා කියන්නේ උතුම් කියන අර්ථයයි. එතකොට ප්‍රධානාර්ථේ පනීතං. පනීත කියලා කියනවා. ඒ කියන්නේ මිහිරි නැත්නම් උතුම් කියන අර්ථය. තමයි මෙතන ප්‍රධානාර්ථය කියලා කියන්නේ. ඊට පස්සේ ඉස්සරියේ කියන්නේ ඊශ්වරත්වය. එතකොට ප්‍රභු අයං දේශස්ස. අයං මෙතනේ දේශස්ස ප්‍රභු. දේශයාට ප්‍රභූවරයෙක් කියන අර්ථය තමයි එතන ලබා දෙන්නේ. ඒ කියන්නේ ප්‍රභු කියලා කියන්නේ ස්වාමියා. නැත්නම් ඊශ්වරත්වය පවතිනා වූ කෙනා කියන අර්ථය තමයි. එතකොට මෙතන ප උපසර්ගයේ යෙදিলা තියෙන්නේ. අන්තෝ භාවය කියලා කියන්නේ අන්තර්භාවය. ඒ කියන්නේ ඇතුළත වූ කියන අර්ථයේ. නැත්නම් ඇතුල් කිරීම කියන අර්ථයේ ගැනෙනවා. එතකොට ඒ අර්ථයේ කොහොමද ප උපසර්ගයේ යෙදෙන්නේ? පක්ඛිත්තං කියන්නේ ඇතුළට ප්‍රවේශ කරන ලද කියන අර්ථය තමයි මෙතන යන්නේ. නැත්නම් පක්ඛිපති කියන ක්‍රියාවට ගත්තත් ඇතුළට දමයි කියන අර්ථය, ඇතුල් කරයි කියන අර්ථය තමයි. එතකොට එතන ප උපසර්ගයේ මේ අන්තෝ භාව කියන අර්ථය ලබා දෙනවා. ඊට පස්සේ ප උපසර්ගයේ අර්ථයක් තියෙනවා වියෝගාර්ථේ. කොහොමද ප උපසර්ගයේ වියෝගාර්ථේ පවතින්නේ? ප්‍රවාසී කියන්නේ එතන විදේශගත වීම කියන අර්ථය තමයි ප්‍රවාසී කියන ක්‍රියාවේ ප්‍රවාසී කියන පදයේ අර්ථය. එතකොට වස ධාතුව මෙතන තියෙන්නේ. වස ධාතුව ප උපසර්ගයේ. සාමාන්‍යයෙන් වස ධාතුව වාසය කරයි කියන අර්ථයෙන් ගෙන දෙන්නේ. මෙතන ප උපසර්ගයත් එක්ක විදේශගතව වාසය කරයි කියන අර්ථය තමයි මෙතනින් ලබා දෙන්නේ. ප්‍රවාසී කියන අර්ථය. එහෙම නැත්නම් වෙන්ව වසයි කියන අර්ථය ලබා ගන්නට පුළුවන්. ඒ තමයි වියෝගාර්ථයේ ප උපසර්ගයේ යෙදෙන හැටි. ඊට පස්සේ තප්පරාර්ථේ. තප්පර කියන්නේ ඉන් එහා කියන අර්ථය. එතන කොහොමද උපසර්ගය? ඒ උපසර්ගයේ යෙදෙන්නේ. පාචරියෝ කියන තැන. එතන තියෙන්නේ ප උපසර්ගයේ ආ කියන උපසර්ගයේ තියෙනවා චර ධාතුව තියෙනවා. ප ආචර. එතකොට ආචාර්යයන් වහන්සේටත් එහා ගිය ආචාර්යයන් වහන්සේට තමයි ප්‍රාචාර්යයන් වහන්සේ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ ගුරුවරයාගේ ගුරුවරයා කියන අර්ථය. එතකොට ආචාර්යයන් වහන්සේට එහා ගිය කියන අර්ථය තමයි මෙතන ප උපසර්ගයෙන් ලබා දෙන්නේ. එතකොට පාචාර්ය. ඊට පස්සේ බුස කියන්නේ බුසත්ය කියන්නේ නැත්නම් බුසාර්ථය කියන්නේ අතිශයාර්ථය කියන අර්ථය. අතිශයාර්ථය. එතකොට අතිශයාර්ථයේ වැටෙන ප උපසර්ගය කොහොමද යෙදෙන්නේ? පවද්ධ කායෝ නැත්නම් පවුද්ධ කායෝ කියලා කියනවා. මෙතන බුද්ධ කියලා කියන්නේ වැඩුණු කියන අර්ථය. බුද්ධ කායෝ වැඩුණු කය ඇත්තා වූ. ඒකට ප උපසර්ගය දානවා. පවුද්ධ කාය. ඒ කියන්නේ අතිශයින් වැඩුණු ශරීරය ඇත්තා වූ කියන අර්ථය. ඉතා විශාලව වැඩිච්ච ශරීරයක් තියෙන අර්ථය කියනකොට තමයි එතන ප කියන උපසර්ගයත් එක්ක යොදාගෙන තියෙන්නේ. එතකොට එතන ප උපසර්ගයේ උසාර්ථය. ඒ කියන්නේ
අතිශයාර්ථයේ යෙදෙනවා. ඊට පස්සේ සම්භවාර්ථයේ කොහොමද යෙදෙන්නේ? සම්භවේ. හිමවතා ගංගා ප්‍රභවති. ගංගා ඒ කියන්නේ නදිය හිමවතා ප්‍රභවති. හිමවතා හිමාලයෙන් හටගන්නේ ප්‍රභවය වෙනවා. ඒ කියන්නේ ප්‍රභවය වෙනවා කියන්නේ පළමු කොට උපදිනවා කියන අර්ථය. මුලින්ම හට ගන්නවා කියන අර්ථය. එතකොට එතන උපසර්ගයේ සම්භවයේ සම්භවාර්ථයේ තියෙන්නේ. ඊට පස්සේ තිට්ඨියන් කියන්නේ සම්පූර්ණ කියන අර්ථය. ඒ කියන්නේ පරිපූර්ණ කියන අර්ථය. තෘප්තිමත් කියන අර්ථය. ඒ පරිපූර්ණාර්ථයේ කොහොමද උපසර්ගය හැදෙන්නේ? පරිපූර්ණාර්ථයේ හැදෙනකොට එතන තියෙන්නේ පහූත මන්න. ඒ කියන්නේ පහූතං අන්නම්. අන්නම් කියන්නේ ආහාර. පහූතං කියන්නේ පිරිපුන් කියන අර්ථය. එතකොට ඒකෙන් කියවෙන්නේ විපුලයි කියන එක. විපුල වූ ආහාර පාන. ඒ කියන්නේ ආහාර බහුලයි කියන අර්ථය. එතකොට ඒ විදිහට තමයි පරිපූර්ණාර්ථයේ උපසර්ගයේ යෙදෙන්නේ. ඊට පස්සේ අනාවිලාර්ථය. අනාවිල කියන්නේ නොකැළඹෙනවා නොකැළඹුණු කියන අර්ථයේ උපසර්ගයේ කොහොමද යෙදෙන්නේ කියලා දක්වලා තියෙනවා. උදකං ප්‍රසන්න. ජලය ප්‍රසන්න නැත්නම් පැහැදිලා. ඒ කියන්නේ නොකැළඹුණා කියන අර්ථය. එතකොට මෙතන තියෙන්නේ උපසර්ගයේ සද ධාතුව. කලින් කිව්වා වගේ. උපසර්ගයේ සහ සද ධාතුව ප්‍රසන්න කියන තැන. එතකොටත් එතන උපසර්ගයේ අනාවිලාර්ථයේ යෙදෙනවා කියලා කියනවා. ඊට පස්සේ පත්තනේ. පත්තනේ කියන්නේ ප්‍රාර්ථනා කිරීම අර්ථයේ පණිහිත. උපසර්ගයේ තිබෙනවා. ඊට පස්සේ නී උපසර්ගයක් මෙතන යෙදিলা තියෙනවා. ධාතුව තියෙනවා. පණිහිත කියන්නේ ප්‍රාර්ථනා කරන ලද කියන අර්ථයයි එතන යෙදෙන්නේ. පරා කියන උපසර්ගයේ යෙදෙන හැටි. පරායිති පරිහානි පරාජේ ගති වික්කමාමසනාදීසු කියලා කියනවා. එතකොට කොහොමද? පරායිති කියන්නේ පරා කියන මේ උපසර්ගයේ කොහොමද යෙදෙනවා කියන්නේ? පරිහානි කියන්නේ පිරිහීම අර්ථේ. පරාජය පෙරදීම අර්ථේ. ඊට පස්සේ වික්කම කියන්නේ වික්‍රම කිරීම කියන්නේ උත්සාහ කිරීම කියන අර්ථය. ඊට පස්සේ ආමසනාදීසු කියන්නේ ආමර්ෂණය අතපත ගෑම කියන අර්ථයන්හි මේ උපසර්ගයේ වැටෙනවා කියලා කියනවා. එතකොට කොහොමද? පරිහානි අර්ථයේ පරාභවෝ කියලා දැන පරා කියන උපසර්ගයේ පරිහානි අර්ථයේ තමයි පවතින්නේ. පරාජය කියන අර්ථයේ කොහොමද පවතින්නේ? පරාජිතෝ කියන දැන පරා කියන උපසර්ගයේ වැටෙන්නේ පරාජය කියන අර්ථය. ඊට පස්සේ ගතිය කියන්නේ පිහිටීම. පරායනං ඒ කියන්නේ පිහිට. පරායන කියන්නේ පිහිට කියන අර්ථය. ඊට පස්සේ වික්කමේ ඒ කියන්නේ වික්‍රමාර්ථය. වික්‍රමාර්ථය කියන්නේ උත්සාහ කිරීම අර්ථය. උත්සාහ කිරීම අර්ථය කොහොමද මේ පරා කියන උපසර්ගයේ දෙන්නේ? පරක්කමති කියන්නේ උත්සාහ කරයි. එතකොට එතන පරා කියන උපසර්ගයේ වික්‍රමාර්ථය තමයි දැක්කලා තියෙන්නේ. ඊළඟට ආමසනි. ආමසනය කියන්නේ අතපත ගන්න නැත්නම් ස්පර්ශ කරනවා කියන තැන. එතකොට අංගස්ස පරාමසන කියන තැන පරා කියන උපසර්ගය. අංගස්ස පරාමසන ශරීර අංගයාගේ ස්පර්ශ කිරීම කියන අර්ථයයි. එතකොට එතන ඒ පරා කියන උපසර්ගයේ අර්ථය වශයෙන් ගම්‍ය වෙන්නේ. මේ විදිහට තමයි එතකොට මේ උපසර්ගයන්ගේ අර්ථ උපසර්ගයන් භාවිතා කරගෙන තියෙන අර්ථයන් අපට දක්වන්නට පුළුවන් වෙන්නේ.